හිටපු අමාත්‍ය ගරු පාටලි චම්පික රණවක මැතිතුමනි, ඒ වගේම මේ මුල් පෙළ අසුන්ගෙන සිටින අපේ හිතවත් ආදරණීය ජනාධිපති නීතිඥවරුන් දෙපළ වන මෛත්‍රී ගුණරත්න සහ ශාන්ත රත්නායක මැතිතුමනි, ඒ වගේම මා හිත මිත්‍ර ගුණරත්න වණිනායක මැතිතුමනි, ඒ වගේම රසංග හර්ෂචන්ද්‍ර මැතිතුමනි, ආරම්භයේදීම මා කියන්න කැමති අද අපි එකතු වෙන්නේ යම්කිසි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන්නට අවශ්‍ය නීතිඥ ප්‍රජාව අලුත් විදියකට අලුත් ආරකට එකතු කරන වැඩපිළිවෙලකට හා පුරා ගියා අත තියන්න. අපි මේ වැඩපිළිවෙල ගොඩනගන්නේ අපි කාටත් හුරු පුරුදු පක්ෂයක නීතිඥ සංවිධානයක් ගොඩනගන්නට නෙවෙයි. අපි මෙතන ඉන්න සියලු දෙනා මගේ හිතවතුන් හිතවතියන් අපි දන්නවා හැම පක්ෂයකටම නීතිඥ කණ්ඩායමක් ඉන්නවා. නමුත් හැම පක්ෂයකටම නීති කණ්ඩායමක් හිටියට ඒ නීතිඥ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්නේ ඡන්දේ කාලයකට විතරයි. බොහෝ දුරට. ඒ ඡන්දේ කාලය හමාර වුණාට පස්සේ බලයට ආවොත් එක විදියක්, බලයට නාවොත් තව විදියක් හැටියට අපේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් පෙරදරි කරගෙන පහුගිය අවුරුදු 30ක විතර කාලයක් මේ නීතිඥ සංගම් ගොඩනගපු හුඟක් දැවැන්තයෝ මට පේනවා මේ සභාවේ. නමුත් 43 වන සේනාංකය අද ඔබට ආරාධනා කරේ එවැනි කරපිංචා ක්‍රියාවලියකට සහභාගී වෙන්නට නෙවෙයි. අපි ඔබට ආරාධනා කරන්නේ ජාතික නීති ප්‍රතිසංස්කරණය සඳහා වන නීතිඥ එකමුතුවකට ගොනු වෙන්න කියලා. ඇයි අපි එහෙම ආරාධනා කරන්නේ? එහෙම ආරාධනා කරන්නේ ආදරණීය හිතවතිය නෝනාවුරුනි මහත්වරුනි, අද අපි ඉන්න තත්ත්වය පිළිබඳව අටුවා ටීකා අවශ්‍ය නැහැ. හෙට අපි අත්විඳින්න යන තත්ත්වය පිළිබඳව අලුතෙන් විස්තර කියන්නට අවශ්‍ය නැහැ. අපි ජීවත් වෙන්නේ දරුණු අරබුදයක මුවවිට බව අපි සියලු දෙනාම සාක්ෂරතාවයක් තියෙන සියලු දෙනාම දන්නවා. එවැනි තත්ත්වයක් තුළ හුඟ දෙනෙක් අද කතා කරනවා අර පෙර පරිදි ආණ්ඩුව පෙරලන්න, තවත් ආණ්ඩුවක් ගොඩනගන්න. නමුත් අපේ දැක්ම අනුව හුදු බලපෙරළියකින් ආණ්ඩු මාරුවකින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. අපිට අවශ්‍ය වෙනස පිළිබඳව ඒකමිතියක් ඇති නොකරගෙන අපිට මේ ලෝකය එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව මම හිතන්නේ නෑ අපි මේ ඉන්න සියලු දෙනාම එකට එකතු වෙලා ඊළඟ ආණ්ඩුවේ බලය පිහිටෙව්වත් මමත් මෙතන ඉන්න හුඟ දෙනෙක් සම්බන්ධ වුණු යහපාලන ආණ්ඩුවේ අත්දැකීමම ලබන්නට පුළුවන්. පස්සේ දවසක දැන් මට හුඟ දෙනෙක් විවේචනය කරනවා වගේ මොකද්ද කරේ කියලා අහන්නත් පුළුවන්. ඒ වගේමයි මේ ආණ්ඩුව ඇවිල්ලා ඇතිවෙච්ච අත්දැකීම් දිහා බැලුවම දියසේන කුමාරයෙක් ගොඩනගන්නට අපි උත්සාහ කරා. මම නෙවෙයි, අපේ සමාජයේ. නමුත් ඒ තුලින් නැති වෙලා තියෙන ප්‍රතිඵලයක් අපි දන්නවා. ඒ නිසා මිත්‍රවරුනි, අපේ හිස් තුල, අපේ මනස තුල දැවැන්ත රික්තයක්, දේශපාලනික රික්තයක් අද ජනනය වෙලා තියෙනවා. එසේ ජනනය වෙලා තියෙන තත්ත්වයක් තුල අපි අලුත් ආරකට දේශපාලනය කළ යුතුයි. අලුත් ආරකට අපි ප්‍රතිපත්ති ගැන කතා කළ යුතුයි. මොකද්ද අපි නීතිඥ ප්‍රජාව
විතරක් අරගත්තොත් අපි ඉස්සරහ තියෙන ඇත්ත තත්ත්වය. අපි දන්නවා ලංකාවේ දූෂණය වෙනවා. ඒ දූෂණය වෙන්න නීතිය ව්‍යවස්ථාව යම් ප්‍රමාණයකට ආධාර වෙලා තියෙනවා මේ පහුගිය අවුරුදු 70 දී. ඒ වගේම අපි දන්නවා අක්‍රමිකතා සිදු වෙනවා. නාස්තිය සිදු වෙනවා. මම උදාහරණ දෙන්න ඕනේ නැහැ. ඔබ තාම සවිඥානිකයි මේ පිළිබඳව. නමුත් මේ හැම එකටම නීතිය පැත්තෙන් ගත්තත් ඒකට ප්‍රශ්නයට අපි නීතියෙන් දායක වෙලා තියෙනවා. ආර්ථිකය ගත්තත් එහෙමයි. සමාජ සංවර්ධනය පිළිබඳව ගත්තොත් විතරයි අපි සමාජ දර්ශක අතින් ආසියාවේ එහෙම නැත්නම් දකුණු ආසියාවේ ඉහළ තැනක ඉන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ ව්‍යවස්ථාව පිටිපස්සේ තියෙන චින්තනය පසුගාමී කියලා. 20 වෙනි සංශෝධනය දිහා බැලුවා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච නෛතික සංවාදය දිහා බැලුවා අපේ චින්තනය පසුගාමී. නීති පද්ධතිය දිහා බැලුවා නීති පද්ධතිය තුල තියෙන නීති දිහා බැලුවා ඒවා පිටුපස තියෙන චින්තනය පසුගාමී. යුක්තිය පසදලීම දිහා බැලුවා ඒ යුක්තිය පසදලීම පිළිබඳව ඊට පිටුපස තියෙන චින්තනය පසුගාමී. ඒ වගේම අධිකරණ පරිපාලනය දිහා බැලුවත් ඒ අධිකරණ පරිපාලනය පිටුපස තියෙන චින්තනය පසුගාමී. එවැනි තත්ත්වයක් තුල මිත්‍රවරුනි මම හිතන්නේ අපි හිතනවා නීතිඥවරුන්ට අධිකරණයෙන් එළියට ගිහිල්ලා කරන්නට තිබෙන කාර්යභාරයක් තිබෙනවා කිය. නෛතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව. ඒ නිසා මම ආරම්භයේදී කිව්ව පරිදි අපි ඡන්දයකට වැඩ කරලා කවුරු හරි බලයට ගේන්නට ප්‍රථම ලංකාවේ වගකිය යුතු පුරවැසියන් හැටියට මේ ලංකාව මීට වඩා හොඳ තැනකට ඉන්න හිතෙන රටකට පත් කිරීම සඳහා අපි දෛනිකව අපි අධිකරණයේදී සිදු කරන කාර්යභාරයෙන් එපිටට යන බුද්ධිමය කාර්යභාරයක් අපිට තියෙනවායි කියලා මේ ජාතික නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද මේ ජාතික නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් ඔබ කැඳවලා ඔබට ආරාධනය කරලා අපි ඉල්ලා හිටින්නේ අපිත් සමග එකතු වෙන්න කියලා. ඒ නිසාම අපේ ආරාධනය පිළිඅරගෙන අපි සීමිත සංඛ්‍යාවකටයි ආරාධනය කරේ. ඒ ආරාධනය පිළිඅරගෙන අද මෙතනට පැමිණි ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද රාත්‍රියෙන් ඔබට ගිය වැඩපිළිවෙලක් සමග ගොනු වෙන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. එසේ ආරාධනය කරන්නෙම ප්‍රධාන කමිටු දෙකක් 46 වෙනි 43 වෙනි සේනාංකයත් සමග සම්බන්ධ වෙනවා. එකක් තමයි අපි ඔබ තිරේ දිස්සු ජනරජ කමිටුව. ඒ ජනරජ කමිටුව විසින් ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමය කුමක්ද කියන පිළිබඳව දැවැන්ත සංවාදයක යෙදෙනවා. ඒ සංවාදය තුළ නීතිඥයන් හැටියට ආර්ථික විද්‍යාඥයන් හැටියට සමාජ සංවර්ධනය පිළිබඳව උනන්දුවක් දක්වන අය හැටියට සියලු දෙනාගේම අදහස් අපි විමසනවා. ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විය යුත්තේ කුමක්ද කියන සංවාදයේ ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අපි ජාතික නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හැටියට දැනටමත් අත ගහලා තියෙන පරිදි මේ ලංකාවේ තියෙන ආචීර්ණ කල්පික පසුගාමී නීති සංශෝධනය කිරීමේ සහ අලුත් නීති කෙටුම්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක තියෙනවා. අපිට බලය නැති වුණත් අපි උදාහරණ වලින් මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. උක උදාහරණයක් තමයි රංජන් රාමනායක මහත්මයා අත්අඩංගුවට ගත්තා. අපි විශ්වාස කරන නීතිඥයෝ හැටියට එම දඬුවම ඒ දඬුවමට සහ නීතියට සාපේක්ෂව ඉතා
බරපතල දඬුවමක් ලබා දුන්නායි කියලා. ඒ වගේම ලංකාවේ නීතියේ හිස්තනක් තියෙනවායි කියලා අපහාසය පිළිබඳව අධිකරණයට අපහාසය පිළිබඳ නීති අපේ නීතිය කෙටුම්පත් කරා චාම්පික රණවක මාර්ගයෙන් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ දවස්වල අපි වැඩ කරගෙන යනවා modern slavery කියන පනත ඉදිරිපත් කරන්නට. modern slavery act එක අපි ඉදිරිපත් කරන්නේ අර ලංකාවේ තිබිච්ච ඛේදජනක තත්ත්වය. මන්ත්‍රීවරයෙක්ගේ දේශපාලඥයෙක් ගෙදර මිය ගිය තරුණ කාන්තා ගැහණු ළමයා අත්දැකීම සැලකිල්ලටගෙන අපි නීතිය දිහා බැලුවා. එවැන්නකට දඬුවම් කරන්නට නීතිය රැහැනට ගැනීමට අපිට සුදුසු නීතියක් නැති බව අපිට තේරුණ නිසා. ඒ වගේම අපි දැනට දූෂණය සම්බන්ධයෙන් සිංගප්පූරු නීතිය පිළිබඳව අධ්‍යයනය කරනවා. සිංගප්පූරුවේ සහ හොංකොං නීති අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි කෙටුම්පතකුත් හදන්නේ. අපි උත්සාහ කරන්නේ ආණ්ඩුවක් ඇවිල්ලා වැඩ කරන්න නෙවෙයි ආණ්ඩුවක් එන්න කලින් මේ වැඩ ටික අවසන් කරන්න. ඉතින් මිත්‍රවරුනි එම කාර්යයට සඳහා ඔබ සියලු දෙනාගේම බුද්ධිය, ඔබ සියලු දෙනාගේම අත්දැකීම්, ඔබ සියලු දෙනාගේම පරිචයන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. අද අපි මූණ දෙමින් සිටින්නේ කුමක්? නීතිඥවරුන් හැටියට ගත්තොත් අපේ රටේ ආරාජිකත්වය අද ආණ්ඩුවක් නැහැ. අද ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් කියන්නේ මම ඉංග්‍රීසි වචනෙන් කිව්වොත් ගවර්න්මන්ට්. රාජ්‍යයක් තියෙනවා හැබැයි ආණ්ඩුවක් නැහැ. එහෙමනම් මේ රට අරාජිකයි. ගෑස් ප්‍රශ්නේ දිහා බැලුවත්, පොහොර ප්‍රශ්නේ දිහා බැලුවත්, බඩු මිල දිහා බැලුවත් තීන්දුවක් ගන්න කෙනෙක් නැහැ. මේ රට අරාජිකයි. හැබැයි අරාජිකත්වය තුල අපි ජීවත් වෙනවා. ඇයි අපි අපෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ? මෙහෙම අපිට යන්න පුළුවන්ද කියලා? තවදුරටත් අපිට මෙවැනි පහසුකම් යටතේ ජීවත් වෙන්නට හැකියාවක් ලැබෙයිද? අපි දිනෙන් දින අපේ නහය ගාවට අපේ වතුර මට්ටම එමින් පවතිනවා මිත්‍රවරු. අවනීතිය ගැන මොකක්ද අපි කියන්නේ? අරාජිකත්වයේ නියුන් සොහොයුරා. අවනීතිය අද අවනීතිය ආරම්භ වෙලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. මම බය නැතුව කියනවා. දැන් මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර සකස් කරනකොට පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් එක අනුව මේ දේ කරන්න බෑ කියලා නීතිපතිවරු දෙපාර්තමේන්තුව දැනගෙන හිටියේ නැද්ද? ඒක අධිකරණය විසින් විරෝධතාවයක් හරහා විසිකිරීමෙන් පමණක් පස්සේද ඒක තේරෙන්නේ? නීති විද්‍යාලයට යන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දන්නවා නෛතික පුද්ගලයෙකුට එරෙහිව පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් එක ක්‍රියාත්මක කරන්න බෑ කියලා. හැබැයි අපේ රටේ අධිචෝදනා පත්‍ර ගොඩනගෙන ඔය යන මොන බීලුවක්? ගිය ආණ්ඩුවේ අධිචෝදනා පත්‍ර මේ ආණ්ඩුවේදී ඉල්ලාස් කරගන්න. ගිය ආණ්ඩුවේ අධිචෝදනා පත්‍ර සම්බන්ධයෙන් ඊට පස්සේ කියනවා දේශපාලන පරිගැනීම සඳහා එහෙම දැම්මයි කියලා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවට කොන්දක් තියෙනවනේ. හොඳයි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයෝ පෙළඹීමක් කරා. ඇයි ඒකට එකඟ වෙන්නේ? එතකොට ඒක එහෙම කරුවා නම් දැන් ඇයි ඒක නැහැ කියලා අලුතෙන් ඔය අසත්සාලිගේ වගේ නඩු දාන්න. අසත්සාලිට අධිචෝදනා පත්‍රයක් අත්සන් කරනකොට නීතිපති දෙපාර්තමේන්තුව දැනගෙන හිටියේ නැද්ද මේ නඩුව දාන්න බෑ කියලා? මේවා හර්ධ සාක්ෂිය කම්පණය කරන කරුණු මිත්‍රවරු. හැබැයි මේවායි මූලාශ්‍රය තියෙන්නේ ලංකාවේ වහගෙන කිසිම සංශෝධනයකට යටත් වෙන්නේ නැති වරප්‍රසාදලත් එක ආයතන පද්ධතියක් එන්නේ. ඒ නිසා මම දන්නේ කී දෙනෙක් මගෙත් එක්ක එකඟ වෙයිද කියලා.
අනිවාර්යයෙන්ම අනාගතයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තුලනයක් හා සංවරණයක් අවශ්‍ය වෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. කවුරුත් කතා කරන්නේ විධායක ක්‍රමයද හොඳ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයද හොඳ කියලා. දැවැන්ත ප්‍රශ්න තියෙනවා. රජයේ සේවය පිළිබඳ ප්‍රශ්නේ කොහොමද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායකයේ තුන්වෙනි කොටස රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය පිළිබඳව අද තත්ත්වය මොකක්ද? ගෑස් සම්බන්ධයෙන් අපි පෙන්වන හොඳම උදාහරණ. රාජ්‍ය සේවය මැරිලා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පෙළඹවීමක් නැහැ. අපේ රටේ රාජ්‍ය සේවය ප්‍රතිඵල පදනම් කරගත් විමර්ශනයක් සඳහා ගෙනියන්නේ. ඒක තමයි අවනීතිය. ඊළඟට පරගතිභාවය. මොකද්ද ලංකාවේ අද තියෙන තත්ත්වය චීනය සම්බන්ධයෙන්, ඉන්දියාව සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ඇමරිකාව සම්බන්ධයෙන්, යුරෝපය සම්බන්ධයෙන් මොකද්ද අපේ තියෙන ජාත්‍යන්තර වගකීම්? ඕනම කෙනෙකුට මේ රට ඇවිල්ලා Tamanට ඕන විදිහට හසුරලා යන්න පුළුවන්. චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීම පිළිබඳව තත්ත්වය තුලින් පෙන්눔 කරන්නේ ඒකයි. අපි නීතිඥයෝ හැටියට හිතුවද හෙට ගිහිල්ලා මේක අභියෝග කරන්නේ කොහොමද කියලා? ඒක අපේ හෘද සාක්ෂිය කම්පවුන්ඩ් එකට පත් කරන දෙයක් නෙවෙයිද? ඒ සල්ලි අපේ රටේ සල්ලි නෙවෙයි. ඒ LC එක ඕපන් කරපු ලේකම්වරයා නීති ඉදිරියට පත් නොකළ යුතුද? මෙවැනි ද පහුගිය අවුරුදු 70ක් තුළ අපමණ සිදු වෙන්නට ඇද්ද? අපේ තාත්තලා, අපේ ඉහළ પરම්පරාව, අපේ પરම්පරාව, ඊළඟ પરම්පරාවටත් අපි මේක ගෙනියන්න දෙනවා. ඊළඟට හොරකම ගැන කතා කරන්න දෙයක් නැහැ. ලංකාවේ හොරකම් වෙන්නේ හැම විටම එකම ආකාරයකට. ඒක අපි දැක්ක මිත්‍රවරුනි මිග් ගනුදෙනුව හරහා උනේ ඒකයි. අතරමැදියෙක් ඉන්නෝ, අතරමැදියට සල්ලි යනවා. ඒ සල්ලි අතරමැදියා සල්ලි ගෙවන ප්‍රධාන ආයතනය. සිනෝෆාම් ගනුදෙනුව ඒක උනේ. නැනෝ නයිට්‍රජන් ගනුදෙනුවේදී ඒක උනේ. හැම විටම අතරමැදි කම්පනියක් ගොඩනැගෙන. දැන් වෙනකොට අර ගෑස් සම්බන්ධයෙන් ඒක ඔප්පු වෙලා තියෙනවා. එකම තැනකින් එක විදියට එකම ආකාරයට හොරකම් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිත්‍රවරුනි, අපි කොච්චර දන්නවයි කිව්වත්, කොච්චර සාක්ෂරතාවයද තිබුණත් අපිට බැරි වෙලා තියෙනවා ඒක චෙක්මේට් කරගන්න. මොන අධිකරණයට ගියත් ඒ පැටර්න් එක එහෙම යනවා. අදටත් ඒක වෙලා තියෙනවා. මිග් ගනුදෙනුවේ ඉඳලා නිව් ෆෝර්ට්‍රස් ගනුදෙනුවද එකම ආකාරයට හොරකම් සිදු වෙලා තියෙනවා. අපි නිහඬව ඉන්න හෙටත් ඒ විදියට මේ ගනුදෙනුව සිදු වෙනවා. ඒ වගේම අදක්ෂභාවය. ඒ අදක්ෂභාවය පිළිබඳව ලංකාවේ අපි පුරවැසියෝ හැටියට ලැජ්ජ වෙන්න. ඔබ දක්ෂයි. හැබැයි අදක්ෂයෝ අපිව පාලනය කරනවා. ඒක තමයි අපේ රටේ තියෙන ඛේද වාචකය. අදක්ෂයන් විසින් රට ගෙනියන කල මීට වඩා අත්දැකීමක් අපිට අවශ්‍ය නැහැ. අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවය. ඒ අකාර්යක්ෂමතාවය අපිට ඉදිරි මාස 3 තුල අපිට අත්දකින්න ලැබෙයි. කලුවරේ ඉන්නකොට, කන්න නැති වෙනකොට. ඉතින් මිත්‍රවරුනි, අපේ අරමුණ වෙලා තියෙන්නේ, ඔබ අපි ඔක්කොම එකතු වෙලා අපි ආරාධනය කරන්නේ සැබෑ ජනරජයක් ගොඩනගන්නට අපි කටයුතු කළ යුතුයි. සැබෑ ජනරජයක්. ඒ ජනරජය තුල ප්‍රජාතන්ත්‍රවාදයක්, ඒ ජනරජය තුල සමානතාවයක්, ඒ ජනරජය තුල යුක්තියක්, ඒ ජනරජය තුල කාර්යක්ෂමතාවයක් තිබිය යුතුයි. එක පැත්තක ජනරජයක් හදලා අපිට වැඩක් නැහැ. ධනය බෙදන ජනරජයක් වැදගත් නැහැ. ධනය හම්බ කරන්නේ නැති ජනරජයකුත් අපිට වැඩක් නැහැ. ඒ නිසා අපිට මේ දවස්වල වේදිකාවේ හුඟ දෙනෙක් කතා කියනවා ඇහෙනවා. හැබැයි අර ජපන් ප්‍රස්තාව පිළිරක් තියෙනවා. මේ ජන ප්‍රවාදේන ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
ඒ කතාවෙන් කියන්නේ කියන කරුණු දෙකම අපි අත්දැකලා තියෙනවා. අපිට ඒක අවශ්‍ය නැහැ. අපි 43 වෙනි සේනාංකයේ හැටියට මේ නීතිඥ එකමුතු හැටියට වෙනස් කරන්න යන්නේ අන්න ඒකයි. ඒ ජපන් පිරුලේ කියනවා දැක්මක් නැති වැඩපිළිවෙලක් රාත්‍රියේ දකින බියකරු සිහිනයක් වගේ. ඒ වගේම වැඩපිළිවෙලක් නැති දැක්මක් දහවල් දකින සිහිනයක් වගේ. ඔබ බැලුවොත් අපේ පහුගිය අවුරුදු 70ක් තුලම අපි ඔය දහවල් සිහිනය සහ බියකරු සිහිනය රාත්‍රියේ දකින අතර දෝලනය වෙමින් ඉඳලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ සැබෑ සිහිනයක් දකින්න. ඒ සැබෑ ප්‍රායෝගික සිහිනය දකින්නට අපිත් එක්ක එකතු වෙන්නේ කියමින් මා නිහඬනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි 94 අපේ 89 ගන්න බෑ 94 ඉඳන් මේ වගේ රැස්වීම් අපි කරනවා. හැම දේශපාලන පක්ෂයකම නීතිඥවරු අපි කඩේ ගියා. ඒක තමයි ඇත්ත කතාව. හොඳම උදාහරණය තමයි 2015 මැතිවරණයේ සිරිසේන ජනාධිපතිවරයාට ලංකාවේ නීතිඥ මහතුරු 160ක් සතියක් ඇතුළත අපි පත් කෙරුවා. මේ ඉන්න බහුතරයක් එකේ හිටියා. ඒ අනුව දැවන්ත කාර්යභාරයක් අපි ඉෂ්ට කෙරුවා. උදාහරණයක් තිබෙනවා නම් අඩුතරමේ පෝස්ටර් ටිකක් රැගෙන යන්න නැතුව මතුගමට ජනාධිපති අපේක්ෂකයෙක් කාර්යකේ යවුවේ. මේ ඉන්නේ සාක්ෂිය. හැබැයි ඉස්තිතු කිරීමේ ලියුමක්වත් නීතිඥයන්ට හම්බුන්නේ නැහැ. ඒක තමයි මහ පොළවේ ඇත්ත. දැන් නීතිඥය හැමදාම කඩේ යන්න සූදානම් නැහැ. මං කඩේ යන්න එපා කියලාත් කියන්නේ. හේතුව පහුගිය නඩු ටික ගත්තොත් ගුරුවරුන්ගේ අරගලය ගත්තොත් මේ ඉන්න නීතිඥ මහතුරුන්ගෙන් අපිත් එක්ක හිටපු නීතිඥ කණ්ඩායම 7-5ක්වත් ගන්න නැතුව සියලුම නඩු ටික කෙරුවා. පහුගිය කොළඹට විරෝධතාවයක් එනකොට නඩු 24ක් දැම්මා. මේ ඉන්නවා සාක්ෂියට මේ අපේ නීතිඥ මහතුරු. එක මිටියට කිසිම දේශපාලන පක්ෂ කණ්ඩායමක් නැතුව ඒ සඳහා අරගල කරලා ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එඳා ඉතිහාසයේ පුරාම අපෙන් වැඩ අරන් අපි ඉවත් කරලා තමයි තිබෙන්නේ. ඒක හිටපු හැම පාලකයෙක්ම කරපු දෙයක්. එඳා නීතිවරු නැවත කඩේ යන්න නම් සූදානම් නැහැ. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ යා යුතු නැහැ අපි. මේ ලංකාවේ නීතිඥවරු 17000ක් ඉන්නවා. ඒ 17000 එකට නැති නිසා තමයි මේ වගේ රටට ඉරණමක් අත් වෙලා තිබෙන්නේ. නිසා ලංකාවේ ඒ නීතිඥ මහතුරු 17000න් අඩුතරමේ 5000ක් එකට හිටියා නම් මේ ආණ්ඩු සියල්ල දන ගස්සන්න තිබුණා. අවාසනාවකට අපි දේශපාලනගේ ගේ යටතට වැටිලා අපි බෙදිලා. ඒ නිසා තමයි නීතිඥවරු ශක්තිමත් නැති නිසා තමයි විනිශ්චයකාරවරු ශක්තිමත් නැත්තේ. විනිශ්චයකාරවරු එක කියනවා. ඔබලා ශක්තිමත් වුණොත් තමයි අපි ශක්තිමත් වෙන්නේ. ඒ ශක්තිය දුන්නා නම් මේට වඩා මේ රට සුන්දරයි කියලා. නිසා දැන් අපට පුජ්‍යලියෝ තේරුවා, පක්ෂ තේරුවා, නායකයෝ තේරුවා ඔක්කොම වැරදිලා තියෙනවා. නිසා අද ලංකාවට අත් වෙලා තියෙන ඉරණම ගත්තාම මේ ලක්මාතාව අවුරුදු 72ක් ගිහිල්ලා ලක්මාතාවගේ කෑලි ගලවන කෑලි එකකට විකුණනවා. අඹුඩ ගහන මිනිහාගේ අඹුඩ ලේසොඩ ගහන බද්ද පවුලක් කොල්ල කරනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනයේ ලබලා මේ අහිංසක මිනිස්සුගේ බදු මුදල් වලින් ඉගෙනගෙන රක්ෂාවලට ඇවිල්ලා අපි පෙරලා යම් කාර්යභාරයක් මේ සමාජයට කෙරුවද කියලා අපි හිතන්න වෙනවා. ඒ නිසා දේශපාලඥයන් තමයි මේ රට විනාශ කෙරුවේ. මේ රට මෙයන් තත්ත්වයකට අත්කර දුන්නේ දේශපාලඥයෝ. ඒක අඩු වැඩි වශයෙන් කරලා තිබෙනවා. අවුරුදු 72කට පවුල් 4ක් රට පාලනය කෙරුවා. අඩු වැඩි වශයෙන්
ඒ පවුල් හතර අවසානයේ කරලා තිබෙන්නේ මේ රට හිගන රටක් බවට පත් කිරීම පමණයි. එසා දැන් මහ පොළවේ ඔප්පු වෙලා තිබෙනවා ඒ පවුල් හතර නැවත බලයට ආවත් මේ රට ගොඩ ගන්න බැහැ කියන පදනම. නිසා අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ හැටියට අපිට යා හැකි ඉහළම දුර ගිහිල්ලා තිබෙනවා අපි අනික් වෘත්තීන් වලින්. ඉංජිනේරු වෘත්තිය ගත්තත්, නීති වෘත්තිය ගත්තත්, වෛද්‍ය වෘත්තිය ගත්තත් ඒ සියල්ලගෙම අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවා නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. හැබැයි එකක් අපිට ලබා ගන්න බැරුණා දේශපාලන බලය. ඒ දේශපාලන බලය ලබා ගන්න බැරි වීමම මේ රට මෙවන් තත්යකට පත් වෙන්න හේතු වෙලා තිබෙනවා. ඒ නිසා අධිකරණ පද්ධතිය ගත්තත්, නීතිඥ ප්‍රජාව ගත්තත් අපේ කාර්යභාරයන් ඉතිහාසයේ ඉටු වෙලා නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මේ සමාජයට අපෙන් විය යුතු යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම ඉෂ්ට කරන්න තමුන්නාසලට වගකීමක් තියෙනවා, මට වගකීමක් තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කියනවා අපිට පැමිණිල්ලක් නැතුව විමර්ශනයක් කරන්න බෑ. බලාගෙන හිටියා දෙත් ලංකාවේ දේශපාලන පක්ෂ කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ලක් ඉදිරිපත් කරයිද කියලා. දවස් දෙකක් බලාගෙන හිටියා. නැති නිසාම තමයි මේ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ 43 සේනාංගික පැමිණිලි දෙකක් ඉදිරිපත් කරුවා. ඊට පස්සේ තමයි අනිත් කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ලක් හරි ඉදිරිපත් කරුවා. විශාල අසාධාරණ නඩු සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් එනවා අධිකරණ වලට. මා සන්තෝෂයි. ඒ අනුව අපේ කොළඹ උසාවියේ ඉන්න සහෝදරවරු එක මොහොතක් දැනුම් දුන්නාම 30ක් 40ක් එකතු වෙනවා. ඒ 30 40ම උසාවියේ ගිහිල්ලා පෙනී හිටිනවා. එක උසාවියක දැන් පොලිස් කාර්යය ඉල්ලනවා, පොලිස් නිලධාරීන් ඉල්ලනවා එක නඩුවකින් මේක තහනම් කරන්න. ඒකට බෙදිලා 7-5ක්වත් අරන් නෙවෙයි. ගුරු වෘත්තිය ගත්තම අද ගුරු වෘත්තියට ඔය කියන ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් කිසිදු එක්කෙනෙක් දෙන්නෙක් අපිත් එක්ක හිටියයි අපි අරගල වලට එන අය. අනිත් කිසිම දායකත්වයක් දුන්නේ නැහැ. අන්තිමේ අවසානයේ මහනුවරට යන්න වුණා සිරාල්ටයි මටයි. ඒකත් අපි කරුවා මේ සමාජය වෙනුවෙන්. ඒ නිසා මේ ඉන්න කණ්ඩායම හුදෙක්ම මේක දේශපාලන ක්‍රියාවලියක්. හැබැයි අපි නැවත කඩේ යන්න නම් සූදානම් නැහැ. කඩේ යන්නෙත් නැහැ. කඩේ ගිහිල්ලා තියෙන අවුරුදු 30ක්. එසා නීතිඥයෝ කඩේ යවන්න සූදානම් වෙන්න එපා. මේ ඉන්න නීතිඥ මහතුරු මේ ඇවිල්ලා ඉන්නේ මේ සමාජ පෙරලියකට සමාජයට යුක්තිය ඉස්ස කරලා දෙන්න, තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න. නැතුව බඩගෝස්තරවාදී නීතිඥ මහතුරු කවුරුවත් මෙතන නැහැ. මේ ඉන්නේ හොඳට හම්බ කරන්න පුළුවන්, හම්බ කරලා තියෙන අදටත් හම්බ කරන නීතිඥ මහතුරු. ඒක මම බය නැතුව කියන්න පුළුවන් මම දන්න නිසා. ඒ නිසා මේ කණ්ඩායම අනාගතය තුල තමන්ගේ කාර්යභාරය ඉටු කරાવી. ඒ වගේම ඒ කාර්යභාරය කරන්න රැකබලා ගන්න මේ ඉන්න කණ්ඩායමට යුතුයකමක් හා වගකීමක් තියෙනවා. ඒක මම කෙලින්ම කියන්න ඕනේ. හේතුව මැතිවරණයකට ගියාම අපි විඳින දුක අපි දන්නවා. නීතිඥ මහතුරු සම්බන්ධයෙන්. දවස් 5 තුල ආසන 160කට නීතිඥ මහතුරු පතුරන ලීසි කාර්යභාරයක් නෙවෙයි. හැබැයි ඒක අපි කෙරුවා. කරලා ඔප්පු කරලා ජයග්‍රහණය කෙරුවා. සිරසේන ජනාධිපතිවරයාගෙන් ස්තුති කිරීමේ ලියුමක් නැති හින්දා මම ප්‍රශ්න කෙරුවා. රාජිත සේනාරත්න මැතිතුමාගේ පුතාගේ විවාහ මංගල්‍ය හිල්ටන් හෝටලේදී එහෙනම් මට ලෑස්තිව දෙන්නකො මම මොනවා හරි කරන්නම් කිව්වා. මට හොඳට කියන්න මගේ කට එහෙමනේ. ඉතින් සිරිසේන ජනාධිපතිවරයාට ඒ උත්තරේ මම දීලා ආවේ. ඒ නිසා ඕනම නායකයෙකුට ඒක අපි කියන්න පසුබට වෙන්නේ නැහැ. ඒක කිය යුතුයි. මේ ප්‍රශ්න දැන් කතා කරන්නේ නැත්නම් 43 සේනාංකයටත් ඒ ඉරමත් වෙනවා. ඒ නිසා තමුන්නාසලට විවෘතයි මේ කරුණු කියන්නේ නැත්නම් හැමදාම කියන්නේ අපේ කඩේ ගිහිල්ලා ඔක්කොම උන්නේ මුකුත් දුන්නේ නැහැ අපට. මේ සහෝදරවරු කියනවා. නිසා මම වැඩිදුර කතා කරන දහසක් දේවල් තිබෙනවා.
ඒ නිසා මේ රට බේරා ගැනීමේ වගකීම මේ තමුන්නාන්සේලා අතේ තිබෙනවා. මේ රට තව පරම්පරාවකට දෙනවද නැද්ද කියන තීරණාත්මක අවධිය අපි ඉදිරියට පැමිණලා තිබෙනවා. කොල්ලකාර පවුලකින් මේක රට ගලව ගන්නවද නැද්ද කියලා අපි ඉදිරියේ තියෙනවා ඒ ප්‍රශ්නේ. තවදුරටත් මුන්ට කොල්ල කණ්ඩ දෙනවද නැද්ද කියන එක විතරයි. දැන් හප විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. නිසා මේ රට ගොඩ ගන්න කැප වෙන පිරිසක් අපි හදාගත යුතුයි. ඒ අපි සඳහනව අනාගතේ අපි වෙනුවෙන් ඉන්න බිහි වෙන දරුවන්ගේ අනාගතේ වෙනුවෙන්. නිසා මම ඊටම ගෞරවයෙන් මේ අරගලේ අපි සියලු දෙනාම එකට එමු. මේ අරගලේ මේ පෞල් පාලනය අවසන් කරන සටනේ නියමුවම් වෙන්න කියලා මම තමුන්නාන්සේලාගේ ඉල්ලමින් මානිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මිත්‍රවරුනි, අපි අද බොහොම පැහැදිලිව මතක තබා ගත යුතු එක කාරණයක් තියෙනවා. හැම මැතිවරණයක් කාලෙම අපිට ඇහෙන දෙයක් තමයි රට මහා අර්බුදයක අවසාන මොහොත උදා වෙලා. දැන් මේක මුදා ගැනීමට කාලේ හරි වගේ කතන්දරයක් ඇහෙන එක. ඉතින් හුඟක් දෙනෙක් අහනවා අපෙන් දැන් අවසාන මොහොත ආවද කියලා පස්සේ අහනවා. මේ අන්තිම අවස්ථාව උදා වුණා නේද කියලා. නමුත් අද මේ රට පත් වෙලා තියෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට නිදහසෙන් පස්සේ බංකොලොත් වීමේ ඓතිහාසික තත්වයකට පත් වෙලා තියෙනවා. මීට ආසන්න තත්වයක් උදා වුණේ 1933 දී. ඒ අවස්ථාවේ අර ලෝකයේ ඇතිවෙච්ච දැවන්ත ආර්ථික අවපාතයත් එක්ක ලංකාවේ ඒ වකවානුවේ අවුරුද්දක් ඇතුළත ඒක පුද්ගල ආදායම $80 ඉඳන් $33ට අඩු වෙලා තියෙනවා. අන්නේ අවස්ථාව පමණයි අතීතයේ තියෙන එකම අවස්ථාව මෙවැනි අර්බුදයක් අඛණ්ඩව එක දිගට ඍණ ආර්ථිකයක් එක්ක යන අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද්ද මේ ඩොලර් හිඟය? ඇයි මේ බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යන හේතු සාධකේ? මේ කාරණා ගැන බලනවා විතරක් නෙවෙයි මේකට විසඳුම මොකක්ද කියන එක ගැන අපි ඉතා ඉක්මනින් මේ සමාජය ක්‍රියාත්මක විය යුතු අවස්ථාවකයි අපි ඉන්නේ. ඊටාම සරලව කිව්වොත් ලබන මාසේ එනම් 2022 ජනවාරි මාසේ අපිට තියෙනවා ස්වෛරී බැඳුම් කර එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වලින් ඩොලර් මිලියන 500ක් නැවත ආපසු ගෙවන්න. ඒ වගේම අපි දන්නවා සංවර්ධන බැඳුම් කර ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් ඩොලර් මිලියන 242ක් ගෙවන්න. ඒ වගේම ද්විපාර්ශවීය බහුපාර්ශවීය ණය ලෝක බැංකුවට ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවට ජපන් ජයික ආයතනයට කොයික ආයතනයට AFD ආයතනය මේ ආදී ආයතන ගණනාවකට ගෙවන්න තියෙනවා. තවත් ඩොලර් මිලියන 200කට අධික ප්‍රමාණයක්. කොටින්ම ඩොලර් මිලියන 900කට අධික 950කට ආසන්න ණය ප්‍රමාණයක් අනිවාර්යෙන් ගෙවිය යුතුයි 2022 ජනවාරි මාස ඇතුළත. අතේ තියෙන්නේ කීයද? අද වෙනකොට අපේ අතේ තියෙන්නේ වියදම් කරන්න පුළුවන් ධනය ඩොලර් මිලියන 1150ක් පමණයි. ඒ කියන්නේ ඊටාම පැහැදිලිව වැඩසටහනක් වැඩපිළිවෙලක් නොතිබ්බොත් මේ ජනවාරි මාසය ඇතුළතම රට බංකොලොත් වීමට නියමිතයි. මතක තියාගන්න තෙල් ගෙන්නන්න මාසෙකට ඩොලර් මිලියන 350ක් විතර වැය වෙනවා. ගල් අඟුරු ගෙන්නන්න ඕනි, ගෑස් ගෙන්නන්න ඕනි, ඖෂධ ගෙන්නන්න ඕනි. මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ගණනාවක් තව ගෙන්නන්න ඕන. මම මේ කිව්වේ ඒවා ඔක්කොම අපේ අපනයනයන්ගෙන් අපි විසඳගත්තාය කියලා හිතුවත් ණය ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ධනයක් අපිට නැහැ. ලබන වසරේ ආසන්නයෙන් ඩොලර් මිලියන 7000කට අධික ණය ගෙවන්න තියෙනවා අපිට. ඒ සඳහා වෙච්ච කිසිම ක්‍රියාමාර්ගයක් මේ මෑතදී 3න් 2න් සම්මත කරගත්ත අයවැය නම් සඳහන් වුණේ නැහැ. මොකද්ද මේ අර්බුදය? මේ අර්බුදය ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැයෙන්ම පටන් ගන්න පුළුවන්. අයවැයට අනුව අපි වියදම් කරන්න යනවා රුපියල් බිලියන, ඒ කියන්නේ කෝටි 100 ඒවා 5200කට අධික ප්‍රමාණයක්. ආදායම හැටියට පෙන්නලා තියෙනවා රුපියල් බිලියන 2100කට ආසන්න ප්‍රමාණයක්. මේ ආදායම ඇත්තක්ද?
ගිය අවුරුද්දෙත් මේ වගේ කතාවක් කිව්වා. මේ අවුරුද්ද ගැන. එනම් 2021 ගැන. මේ කතා කරන්නේ 2022 ගැන. 2021 ආදායම රුපියල් බිලියන 1300යි. ඒ අනුව තව බිලියන 300ක් පමණ වැඩි කරන මගක් පෙන්වලා දීලා තියෙනවා බදු වැඩි කිරීම මගින්. ඒ අනුව අපේ ආදායම රුපියල් බිලියන 1600ක් වෙයි. ඊටාම සරලව කිව්වොත් 1.60ක් අටේ තියාගෙන 1.60 5.20ක් වියදම් කරන්න තමයි අර බැසිල් මහත්තයාගේ අයවැයෙන් යෝජනා කරලා තියෙන්නේ. ණය ගන්න වෙනවා අපට ඒ ක්‍රියාවලිය කරගෙන යනකොට අපේ ණය ගන්න වෙනවා. ඒක තමයි අයවැය පරතරය කියලා අපි කියන්නේ. මේ අයවැය පරතරය ගැන කතා කළොත් එතුමා යෝජනා කරලා තියෙනවා බිලියන 3300ක පමණ ණය ගන්න. ඒ 3300න් 2700ක්ම පෙර ණය ගෙවන්න. ඒ කියන්නේ ණය ගත්ත ඒවායින් 86ක් වැය වෙන්නේ පෙර ණය ගෙවන්න. ඒක තමයි ණය විෂම චක්‍රය. මේ ණය අපිට ගෙවන්න පුළුවන්. මේ අයවැය පරතරය හරහා මේ 1.60ක් අතේ තියාගෙන 2.520ක් වියදම් කරන මේ අයවැය සෙල්ලම 1954 ඉඳන් මේ දක්වාම ඇවිල්ලා තිනවා චුට්ට වෙනස් වීම මගින්. දැන් මේ අයවැය පරතරය ඇතුලේ පරතර දෙකක් තියෙනවා. එකක් රුපියල් වලින් එන පරතරය අනික ඩොලර් වලින් එන පරතරය. මෙච්චර කාලයක් මේ රට දිව්වේ රුපියල් වලින් පරතරයක් එනකොට රුපියල් වලින් ප්‍රශ්නයක් එනකොට මහ බැංකුව වෙළඳපොළට ගිහිල්ලා කිව්වා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කර දාලා අපට ආණ්ඩුවට ණය දෙන්න කියලා. ඒ අනුව වෙළඳපොළෙන් අපට ණය හම්බ වුණා. ඒ අනුව අපි ඉදිරියට ගියා. හැබැයි දැන් 2020-21 කාලෙදී මේ භාණ්ඩාගාර බිල්පත් වලට භාණ්ඩාගාර බැඳුම් කර වලට ප්‍රතිචාරයක් නැහැ ඉහළින් වෙළඳපොළේ. ඒ නිසා මොකද වෙන්නේ? මහ බැංකුව මේවා මිලදීගෙන ඊට සරිලන මුදල් අච්චු ගහනවා බියගමු. මේකට හොඳම උදාහරණය මේ අච්චු ගැහිල්ලේ කෙරුවාවට මුළු අච්චු ගහන්න ඕනේ සමහර අවුරුදු වල විදේශ ධනෙ එනකොට ඒකට සමාන ප්‍රමාණයක් අච්චු ගහන්න ඕනේ. 2019 යහපාලන කාලේ අච්චු ගහලා තියෙන්නේ රුපියල් බිලියන 29යි අච්චු ගහලා තියෙන්නේ. නමුත් මේ රජය මේ අවුරුදු දෙකක කාලය ඇතුළත දැන් බිලියන 2000කට අධික ප්‍රමාණයක් සල්ලි අච්චු ගහලා තියෙනවා. මේ බඩු මිල ඉහළ යන්න එක ප්‍රධානම හේතුවක් බවට ඒකපත් වෙලා තියෙනවා. ඒ අනුව දැන් පළවෙනි ප්‍රශ්නේ උදා වුණා මොකද්ද? ලාංකීය වෙළඳපොළෙන් රුපියල් ණය ගන්න ක්‍රමයක් නැහැ. සල්ලි අච්චු ගැනීම තමයි විසඳුම. ඊළඟට ඩොලර් වෙළඳපොළෙන් ඩොලර් ගන්න විදිහක් නැහැ. ඒක අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයකට මේ අවුරුද්දේ ආණ්ඩුවට ගලාගෙන ආපු විදේශ ණය ප්‍රමාණය එහෙම නැත්නම් විදේශ වශයෙන් ආපු ණය ගෙවීමට ආපු ප්‍රමාණය ඩොලර් මිලියන 1300යි. ඒකෙන් 800ක්ම අහම්බෙන් ආවේ. ඒක තමයි අර IMF ආයතනයේ කොටස. අපිට අදාළ වෙච්ච පංගුව, අපේ කෝටාව අපි සල්ලි කළා ගත්තා. ඒක අහම්බයක්. ඒ අනුව යථාර්ථයක් හැටියට මේ රටට ආවේ ඩොලර් මිලියන 500ක් වගේ මුදලක්. මතක තියාගන්න යහපාලන අවස්ථාවේ ඩොලර් මිලියන 5600ක් 2019 තාව. එතකොට ඒකෙන් 10න් එකටත් අඩු ප්‍රමාණයක් තමයි මේ වසරේ ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේකේ තේරුම මොකක්ද? අන්තර්ජාතික වෙළඳපොළෙන් අපිට ණය දෙන්නේ නැහැ. අන්තර්ජාතික වෙළඳපොළත් ලංකාවේ වෙළඳපොළ වගේම ඊටත් වඩා අන්ත විදිහට අපට ණය ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේක තමයි ගැටලුව. දැන් මේ ගැටලුව උච්ච වෙලා තියෙන හින්දා තමයි බංගලි දේශයට දුවන්නේ, ඉන්දියාවට දුවන්නේ, ඇමරිකාවට බලාගාර විකුණන්න හදන්නේ, වටිනා කොළඹ තියෙන ඉඩම් ටික විකුණන්න හදන්නේ, බොරු වාර්තා පළ කරන්නේ, කටාරයට යන්නේ, කුවේටයට යන්නේ, ඒ වගේම ඕමානයට යන්නේ නේද? හැම තැනම ගිහිල්ලා උත්සාහ කරන්නේ මේ කාරණේ නිසා. ඇයි මෙහෙම වුනේ? ඇයි අර 2019 තිබිච්ච තත්වය දැන් ඇති වෙන්නේ නැත්තේ? කරුණු ගණනාවක් නිසා. කොවිඩ් එක හේතුවක් විතරයි. කොවිඩ් හේතුවක් නෙවෙයි කියලා අපි කියන්නේ නැහැ. කොවිඩ් එක හේතුවක් විතරයි. පළවෙනි සංඥාව නිකුත් වුණා මේ ජනාධිපතිවරයාගෙන් 2019 දෙසැම්බර් 1 වෙනිදා. ඒ මොකද්ද? දවන්ත බදු සහනයක් ලබා දුන්නා. ඒ දවන්ත බදු සහනය නිසා රාජ්‍ය ආදායමෙන් 40%ක් මෙහෙම කරද්දි නැති වුණා. නරක සංඥාවක් දේශීය වෙළඳපොළටත් අන්තර්ජාතික වෙළඳපොළටත් නිකුත් වුණා.
ලංකාවට ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැහැයි කියන පණිවිඩය තමයි මේ නරක සංඥාව. දෙක, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටත් එක්ක වැඩපිළිවෙලක් කරගෙන ගියා, ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ගියා 2017 ඉඳන්. ඒක 2020 ජූනි මාස වෙනකන් තිබුණා. අවශ්‍ය නම් ඒක දිග්ගස්ස ගන්න තිබුණා. මොලේ කල්පනා කරා නම් ඒක ඒ වෙලාවේ දිග්ගස්ස ගන්නවා. මොකද කළේ? වහාම වගාඩම්බර ප්‍රකාශ ගණනාවක් කළා. IMF එක අපිට ඕනේ නැහැ. විදේශ බලවේග අපිට ඕනේ නැහැ. දෑතේ දෙපයේ ශක්තියෙන් දේශීය බලයෙන් අපි නැගිටිනවා කියලා ඔන්න ප්‍රකාශ කළා IMF එක එලෝ ගත්තා. ඒ එලෝ ගත්තේ අන්න අර සුදුලූණු බිකේ ඉඳන් නැනෝ යූරියා දක්වා වංචා දූෂණ හොරකම් ටික කරගන්න ඒ එලෝ ගත්තේ. වෙන කාරණයකට නෙවෙයි. එතනින් තවත් නරක සංඥාවක් නිකුත් වුණා. ඊළඟට මේ රටට කවදත් ඉතා අඩු පොලියට අපි කියන කොන්සෙෂනල් ලෝන්ස් දීපු වැදගත් ව්‍යාපෘති 323ක් පයින් ගහලා එළියට දැම්මා. 9000 වෘත්තීය වේදීන් එළියට දැම්මා. 24000කට රැකියා හිමි වුණා. ප්‍රධාන ඒවා කිව්වොත් මේ අපේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් අපි සාකච්ඡා කරලා ලබාගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. ඩොලර් බිලියන 2.2. මං කියන්නේ මේ මුළු අවුරුද්දටම ආවේ 500යි කියලා. ඒ ව්‍යාපෘතිය තිබුණා නම් මේ අවුරුද්දේ ඩොලර් මිලියන 600ක් රටට නිකම්ම එනවා. ගිය අවුරුද්දෙත් එනවා, මේ අවුරුද්දෙත් එනවා, ඊළඟ අවුරුද්දෙත් එනවා. ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඊළඟට මරදානයේ සිට හෝමගම දක්වා දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමේ ඩොලර් බිලියන 1.7ක ජයික ව්‍යාපෘතිය. පයින් ගැහුවා ඒකට. ගාලා ඒකත් අයින් කළා දැම්මා. අද හයි ලෙවල් පාරේ තියෙන මේ දැවැන්ත මාර්ග තදබදේ විසඳ ගන්න තිබිච්ච ක්‍රියාමාර්ගය. ඒ වගේම කඩුවෙල පාර්ලිමේන්තු පාරේ තදබදේ විසඳ ගන්න තිබිච්ච ක්‍රියාදාමය. ඒ විතරක් නෙවෙයි අපි සැලසුම් කළ දුන්නා කඩවත ඉඳන් ඉන්න. මොරටුවේ ඉඳන් ඉන්න. මේ නීතිඥ වෘත්තියේ ඉන්න ඔබ හැමට කියන්න ඕනේ මේ හැම එකම අපි සැලසුම් කළ තිබුණේ අපේ ඒ උසාවි සංකීර්ණ හරහා යන විදිහට සහල් දුම්රිය පද්ධතිය. එතකොට උදේ වැඩට එනවා කියන එක නඩුකාරවරුන්ටත් නීතිඥ මහතුරුන්ටත් පාසල් වලටත් ආනන්ද විද්‍යාලය විශාඛ විද්‍යාලය මේ හැම පාසලක් හරහාම ඒ අසලින් මේ පාරවල් යන විදිහට අපි ඒක සැලසුම් කළා. මේ නිසා ඒ වාහන තදවදේ තිබිච්ච දවන්ත විසඳුම් සියල්ලටම පයින් ගැහුවා. කොළඹ නගරේ යටි බිම්ගත විදුලි බල පද්ධතියට දීලා තිබිච්ච ජයික ණය ඩොලර් මිලියන 214 පයින් ගැහුවා. මහනුවර අපේ හදන්න ගිය දවන්ත ලෝක බැංකුවේ උපකාරයක් හදන්න ගිය දවන්ත බහුමාදිලි ඒ දවන්ත ප්‍රවාහන මධ්‍යස්ථාන අද නැහැ, වැඩ කෙරෙන්නේ නැහැ. ව්‍යාපෘති නතර වෙලා. එකම මහා පරිමාණ ව්‍යාපෘතියක්වත් අද සිදු කෙරෙන්නේ නැහැ. මොකද්ද මේකෙන් ලැබිච්ච සංඥාව? ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවත් එපා, ලංකාවට කොරියානු සංවර්ධන බැංකුවත් එපා, ලංකාවට ජයික සල්ලිත් එපා, අඩු පොලියට ණය එපා කියන සංඥාව තමයි මේ දුන්නේ. දැන් බලන්න තාක්ෂණ නගරයක් අපි හෝමගම ඇති කළා. ඒකට කොරියානු ආධාර අපට ලැබුණා. තාම වැදගත් ව්‍යාපෘතියක්. විශ්වවිද්‍යාල 8ක් තාක්ෂණ විද්‍යාපීඨ හරහා 80000ක් පුහුණු කරා. මොකද කළේ? ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවා විතරක් නෙවෙයි, කොරියානු ආධාරය ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ඩොලර් මිලියන 400ක ආධාරය නැති වුණා. එතන දැන් හදන්න යනවා මොකද්ද? හිරගේ. වැලිකඩ හිරගෙදර. රුපියල් බිලියන 31ක් කෝටි 3100ක් වියදම් කළා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පාසලක් විශ්වවිද්‍යාලයක් අරිනවා කියන්නේ හිරගෙදරක් වැහෙනවා කියන එක. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණ පීඨ 4ක් වහලා හිරගයක් ඇරියා මේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු දන්නේ එච්චරයි. ඒක තමයි කරපු දේ. ඒ හරහා දුන්නේ ඊටාම නරක පණිවිඩයක්. ඊටාම නරක පණිවිඩයක් අන්තර්ජාතික වෙළඳපොළට ලබා දුන්නා. ඒ සංඥාව ඊටාම බරපතලයි. ඊළඟට ආර්ථික අතින් පහුගිය කාලේ වෙච්ච ගණදෙනු මේගොල්ලෝ හිතනවා ඇති මේ ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ කියලා. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව විදුලි බල මණ්ඩලයත් එක්ක ගෑස් සැපයුම පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිබියදී ඒකට සුදුස්සෙක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගෙන තිබියදී රෑ හොර කිවිසුමක් අත්සන් කළා බංකොලොත් සමාගමක් එක්ක. ඒ වගේම ඔයගේ කියන්න පුළුවන් ඔබතුමාලා දන්න මම අමුතුවෙන් කියන්න ඕනේ සුදුලූණු වංචාවේ සිට මේ මෑත ආපු නැනෝ යූරියා වංචාව දක්වා කිසිම ප්‍රසම්පාදන වැඩපිළිවෙලකින් තොරව ප්‍රකෝටි ගණන් ධනය කොල්ල කෑම තමයි සිද්ධ වෙමින් තිබුණේ. මේක ලෝකයට ඊටාම නරක ආදර්ශයක්. ඒ වගේම
ඔබේ නීතිඥ වෘත්තියටත් බලපාන විදිහට රටේ නීතියේ ආධිපත්‍යයක් නැහැ කියන පණිවිඩය ලෝකෙට ලබා දුන්න එක වෙළඳපොළට බලපාන. පළවෙනි එක 20 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා අතට අධිකරණය විධායකය ඒ වගේම ව්‍යවස්ථාදායකයේ බලය ඔහු අතට නැවත වතාවක් කේන්ද්‍රගත කරගත්තා. විනිසුරන් පත් කිරීමට තිබිච්ච ස්වාධීන යාන්ත්‍රණය අයින් කළා. මගේ කැමැත්තට අනුවයි විනිසුරන් පත් වෙන්නේ. ඒ අනුව මගේ කැමැත්තට අනුවයි නීතිය පසඳලවන්නේ කියන පණිවිඩය ජනාධිපතිවරයා ලබා දුන්නා. ඊළඟට රාජ්‍ය සේවයේ රාජ්‍ය පරිපාලනයේට හමුදා නිලධාරීන් උඩ ඉඳන් පහළට දැම්මා. දාලා මේ රට බැරැක්කයක් බවට පරිවර්තනය කරන්න යොදාගත්තා. මොකද ලැබෙන පණිවිඩය මේ හරහා මේ එකම හමුදා නිලධාරියෙක්වත් සාර්ථක වුණේ නැහැ. ඔවුන් දාපු හැම තැනකම මේ සියලු දෙනාම අසමත්. ඒක ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඔවුන් ඉගෙනගෙන තියෙන යුද්ධ කරන්න මිසක් රාජ්‍ය පාලනයට නෙවෙයි. ඉතින් ඒ හරහා දෙන පණිවිඩය මොකක්ද? අර බුරුමේ කොන් වුණා වගේ අපේ රටත් ජාත්‍යන්තර වෙළඳපොළ තුල අපි කොන් වෙලා ගියා. මේ නීති ප්‍රතිසංස්කරණවල නීතිය ක්‍රියාත්මක වීමේ කටයුතු වල අපරාධකාරීන් නිදහස් කළා. ඒ වගේම සමහර නීති රීති පිළිබඳව තිබෙන අඩුපාඩුකම් නිසා ඒ පිළිබඳව කතා කරමු මිනිස්සු හිරගෙවල් වලට ඇරියා. ඩිටෙන්ෂන් ඕඩර්ස් ගහලා කිසිම හේතුවක් නැතුව රැඳවුම් නියෝග යටතේ රඳවගත්ත පුජ්‍යලී ඊපස්සේ ඔවුන් කිසිම චෝදනාවක් නැතුව නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ ක්‍රියා නිසා ලෝකයේ තුල බරපතල ආකාරයට රජයේ ප්‍රතිරූපය කඩා වැටුණා. ඒක වෙළඳපොළට බලපාලා තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි අර්බුදකාරී අවස්ථාවක තමයි අපි සිටින්නේ. ඉතින් මතක තබා ගන්න ඕනේ මේ රට මේ ණයබර භාවය ගැන 225ට බහිනවා. අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බහිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා සේනානායකලා ජයවර්ධනලා කුමාරතුංගලා ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නෙවෙයි. මේ අර්බුදය සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරු හදපු අර්බුදයක්. මේ අවුරුද්දේ අපේ ණය ආපසු ගෙවීම ගැන බැලුවොත් මේ අවුරුද්දේ 2021 177.4%ක්ම මහින්ද රාජපක්ෂගේ ණය මතක තියාගන්න. 177.4%. 114යි සේනානායකගේ ඉඳන් මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වාම ණය. ඒකෙන් පේන්නේ මේ බර රාජපක්ෂවරුන්ගේ බර. ඊළඟ එකක් මතක තබා ගන්න ඕනේ තව එකක් 2005 වෙනකම් අපි අර කියනවා සහනදායී ණය ඒ වගේම වාණිජ්‍ය ණය. එහෙම නැත්නම් non concessional loans. එහෙම නැත්නම් commercial loans. ඒ වාණිජ්‍ය ණය සහනදායී නොවන ණය ප්‍රතිශතය තිබුණේ 108. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක 147ට ගෙනිච්චා. 47ට ගෙනිච්චා. අන්න ඒ ණය තමයි දැන් මේ අපිට ආපහු ගෙවන්න වෙලා තියෙන්නේ. මේ තියෙන බැහැරරුම්කම කොච්චරද කියනවනම් අපි කතා කරන මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් මේ අවුරුද්දේ තියෙනවා මිලියන 1500ක්. තව 1083ක් තියෙනවා පොලිය. 1500යි ණය. පොලිය 1083. මේ ණයවල පොලි ප්‍රමාණය ගැන ඔබට එයින් අවබෝධයක් ලැබෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ අර්බුදය වුන් ඇති කළ බරපතල අර්බුදයක්. ඒක අපි අමතක කළ යුතුයි. ඒ වගේම නිතර ආඩම්බරෙන් කියන දෙයක් තියෙනවා. ඒක තමයි අපේ කාලේ දැවැන්ත වැඩ කොටසක් සිද්ධ වුණා. අධිවේගී පාරවල් හැදුණා. බලාගාර හැදුණා. ඒ වගේම වරායවල් හැදුණා, ගුවන් තොටුපළවල් හැදුණා, සංඥා කුළුණු හැදුණා, ක්‍රීඩාංගන හැදුණා, සම්මන්ත්‍රණ ශාලා හැදුණා. දවන්ත සංවර්ධනයක් සිද්ධ වුණා. 107ක ආර්ථික වර්ධනයක් ළඟා කරගත්තා. යහපාලනයේ 3ට වැට්ටුවා කියලා නේ නිතරම ඕක කියනවා. කොහෙන්ද මේ සංවර්ධනය ආවේ? මේ සංවර්ධනය ආවේ අන්නේ වාණිජ්‍ය ණය හරහා. ඒ වාණිජ්‍ය ණය දරා ගන්න බැරුව ඔය නග්ගපු ව්‍යාජ සංවර්ධනය 2013 දී 103ට වැටුණා මහින්ද මහත්තයා යටතේම කියලා කවුරුවක් කියන්නේ. 103යි 2013 වර්ධනය. එතකොට මේ හරහා අනිත් පැත්තෙන් දවන්ත ජාතික මංකොල්ලයක් වුණා. ඔබට මතක ඇති මේ ශාලාවෙම මම මේ පොත නිකුත් කළේ ආලාපාලු ආර්ථිකය කියලා. මොකද්ද මේකේ තියෙන්නේ? මේක 2013 ලියුවේ. මේකේ තියෙන්නේ මේ ඔය කියන දුම්රිය මාර්ග, ඔය කියන අධිවේගී මාර්ග, ඔය කියන බලාගාර, ඔය කියන වරායවල් මේවා හරහා සිදු කරපු ගැහිල්ල ඒ 9 මාර්ගය වවුනියාවේ සිට යාපනයට කාපට් කරන අවස්ථාවේදී
400ක් වැඩියෙන් වියදම් කළා. යාල් දේවී එක අරගෙන යන දුම්රිය මාර්ගයේ ඉර්කෝන් ආයතනයේ 400ක් වැඩියෙන් වියදම් කළා. ඔබ අප සියලු දෙනාම යන මේ අතුරුගිරියේ සිට කඩවත හරහා කෙරවල පිටට යන පාර 200ක් වංචා කළා. මතක තියාගන්න 200. පුත්තලම බලාගාරයේ යන්ත්‍ර තුනයි අපේ මෛත්‍රී ගුණරත්න මැතිතුමා දන්නවා. යන්ත්‍ර තුනම සමානයි. එක යන්ත්‍රයක මිල වගේ අනික් යන්ත්‍රයේ මිලේ වෙනස ඩොලර් මිලියන් 121යි. යන්ත්‍ර තුනම සමාන යන්ත්‍ර තුන. මේ වගේ ගැහිලි දිගට හරහට ගහලා තමයි අද මේ රට මෙතෙන්ටපත් කළේ. මේ රට අද මෙතෙන්ටපත් කළේ හරහා. ඒ අනුව වාණිජ ණය ගැනීම, ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපද වෙන්නේ නැති, නැව් වෙන්නේ නැති වරායවල්, ගුවන් යානයන් නැති ගුවන් තොටුපළවල්, ඒ වගේම සංඥා නැති මේ නෙළුම් කුළුණවල්, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා නැති ක්‍රීඩාංගන ආදිය ඉදිකිරීම හරහා අපි කිසිම ආදායමක් ඉපදවන්නේ නැති තැන්වල තමයි ඒවා යෙදෙන්නේ. ඒ වගේම ඒවයින් 1/400 1/2000 අනුපාතයෙන් කරපු ගසා කෑම් වල ඵල විපාක තමයි අද අපට ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර්බුදය මේ ලබන අවුරුද්ද කෙලවර වෙන එකක්වත් ඊළඟ අවුරුද්ද කෙලවර වෙන එකක්වත් නෙවෙයි. ඒ වගේම සරලව විසඳන්න පුළුවන් එකකුත් නෙවෙයි. මට ඇහිලා තියෙනවා ඔබටත් ඇහෙන්නේ නැති 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරපු එක. එතුමා මෙහෙම ඉන්නකොට මේ කොටාබේ රාජපක්ෂ මහත්තයා විමල් වීරවංශ මහත්තයාම ඉන්නකොට සභාවේ ඇහුවා මාධ්‍යවේදී ප්‍රශ්නයක්. ඔබතුමාලා අහම කොහොමද ණය ප්‍රශ්න විසඳන්නේ කියලා. නේද? අපි ආවම සල්ලි හොයනවා. අපි ආව සල්ලි ගලාගෙන එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ආවම. අපි දන්නවා සල්ලි හොයන හැටි. අපි දන්නවා ණය ගෙවන හැටි. අපි වැඩ කරපු කට්ටියක් කියලා කිව්වා. දැන් ඒ වගේ කතා අපේ විපක්ෂෙත් ඇහෙනවා. අපි ආවම අපි කරනවා. අපි දන්නවා කරන හැටි කියලා. මිත්‍රවරුනි මේ අර්බුදය එහෙම සරල ආණ්ඩු වෙනසකින් හෝ එවැනි කාරණයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට අවශ්‍යයි නිශ්චිත වැඩපිළිවෙලක්. මේකට අවශ්‍යයි නිශ්චිත කණ්ඩායමක්. මේකට අවශ්‍යයි නිශ්චිතව මේ ප්‍රශ්න හඳුනාගෙන සිදු කරන ක්‍රියාදාමය. ඒකෙන් වැදගත්ම කොටසක් මේ නීතිඥ ඔබට පැවරෙනවා. ඒක තමයි මේ රට නැවතත් නීතියේ ආධිපත්‍යයේ තියෙන රටක් බවට මේ රටේ මිනිස්සුන්ටත් ලෝකයාටත් පෙන්වා දීම. ඒ සඳහා වෙන ප්‍රතිසංස්කරණ වලියක් ඉදිරිපත් කිරීම. ඒ පටන්ගත යුත්තේම අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණයේ කාර්යක්ෂම භාවය ආදිය නැවත ස්ථාපිත කිරීම සඳහා වෙන බලගතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හා නීති ප්‍රතිසංස්කරණයක් හරහා. ඒ මගින් ලෝකයට අපි බලගතු සංඥාවක් දෙන්න ඕනේ. නැවතත් මේ රට මානව හිමිකම් රකින්න, නීතියේ ආධිපත්‍යයේ තියෙන, ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයේ කාර්යක්ෂමතාවය සහ අපක්ෂපාතීත්වයේ තිබෙන රටක්යි කියන ඒ කොළපාට සංඥාව, ගෝඨාභය රතු සංඥාවක් ඇරියේ කොළ සංඥාව අපි ලබා දෙන්න. ඒ වගේම රාජ්‍යයේ මේ මිලිටරීකරණ ක්‍රියාවලිය, මේ නිර්මිලිටරීකරණය රටට අවශ්‍යයි. හැම අස්සක් මුල්ලක් නෑරම ගොයන් කපන්නත් හමුදාව, කාබනික ගොවිතැනටත් හමුදාව, එන්නත් දෙන්නත් හමුදාව, හැම දෙයකම යොදාගෙන තියෙන මේ ක්‍රියාවලිය වෙනුවට ආරක්ෂක අංශ ජාතික ආරක්ෂාව සුරැකීමට යොදවාගත යුතුයි. ඒ වගේම බුද්ධි අංශ දේශපාලන දඩයන් කිරීමට නෙවෙයි, ඒවා රටේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන තොරතුරු සම්පාදනයට යොමු යුතු බවට ස්ථාවර පණිවිඩයක් ලෝකයට ලබා දිය යුතුයි. ඒක රටට ඉතාම අවශ්‍යයි. ඒ වගේම රටේ තියෙන රාජ්‍ය ආයතන විධිමත් ආකාරයට කාර්යක්ෂමව සිදු කරන ක්‍රියාවලියක් බවට සහතික වෙන විදිහේ රාජ්‍යාංශයේ ප්‍රතිසංස්කරණයක් රටට අත්‍යවශ්‍යයි මිත්‍රෝ. අපි යම් යම් දෑ කරලා පෙන්නලා තියෙනවා මේ රටේ. මේ රටේ ලංකා විදුලි බල මණ්ඩලය මේ මෛත්‍රී ගුණරත්න මහත්මයා දන්නවා අපි 2015 බාර ගන්නකොට කෝටි 4500ක් පාඩු ලබනවා කියලා අපිට කිව්වේ. අපි කෝටි 2000ක ලාභයක් ලබලා පෙන්නුවා. අද වගේ මේ වැස්ස මෙහෙම ප්‍රශ්න මොකුත් නැතුව අමාරුම තත්ත්වයන් යටතේ අපි ඒක ලාභ උපෙන් තැනක් බවට පරිවර්තනය කළා. කන්තේ නීතිගත සංස්ථාව අද රටට සාපයක් වෙලා තියෙනවා. තෙල් පිරිපහදුව ඇරෙනවා වැහෙනවා.
දැන් වැහුවාට පස්සේ අමතුමා ගුවා මුලින්ම ගුවා අපි ලෝකේ ලොකුම තෙල් පිරිපහදුව හදනවා කියලා. ලංකාවේ බිලියන 600ක් පිරිපහදුව වැහුණා. වැහුණාට පස්සේ කිව්වා දින 50ක් ඇතුළත අරිනවා කියලා. ඇරියා. මම කියනවා ආයි ජනවාරි 1 වෙනිදා තෙල් පිරිපහදුව වැහෙනවා. ගෙනාවේ 90000 ටොන් දවසකට යනවා 3300ක් දින 25ක් ඇතුළත වැහෙනවා. ඊළඟ නැව එන දවසක් තාම නම් දන්නේ නැහැ ජනවාරි 23 එනවයි කියනවා පෙබරවාරි මාසේ එනවයි කියනවා. පිරිපහදුවවත් කරගෙන යන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අපි කෝටි 6700ක තෙල් සහන ලබා දුන්නා පෙට්‍රල් ඩීසල් භූමි තෙල්. ණය කරේ නැහැ ලංකා බැංකුව මහජන බැංකුව. ඒ ආයතන ගොඩ නැගුවා. කොහොමද? මැජික් එකකින්ද ඇලඩින්ගේ පුතු පානින්ද? නැහැ. වෘත්තීය මට්ටමේ මෙහෙයුමක් ඒ ආයතන වලට ලබා දීලා තමයි ඒ ආයතන අපි වෙනස් කළේ. වෙනස් කරලා ඒ ආයතන ශක්තිමත් මූල්‍ය ආයතන බවට ගොඩ නැගුවේ. ඒ ආදර්ශය මේ රටේ සෑම රාජ්‍ය ආයතනයකටම අවශ්‍ය කරනවා මිත්‍රෝ. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු දෙක අද බිඳ වැටෙන සීමාවේ තියෙන්නේ. ඒ රාජ්‍ය බැංකු දෙක ගොඩනගා ගැනීමට ඒක අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ රටේ වියදම් පාලනය කිරීම, ආදායම් වැඩි කර ගැනීම, ඒ වගේම ඩොලර් උපයන අලුත් ක්‍රියාමාර්ග වලට එළඹීම අපට ඉතාමත් අවශ්‍යයි. අපේ යහපාලනය කරපු ඉතාමත්ම මෝඩ ක්‍රියාවක් තමයි නව ලෝකයේ තේරුම් ගන්න නැතුව, නව ලෝකය ගැන කල්පනා කරන්නේ නැතුව මේ ගමන යාම. ඒකට අපෙත් වගකීමක් තියෙන ඒ අවස්ථාවේ මම මේ ගැන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. 2016 දී මේ කෘතිය මම ලිව්වේ. මූල්‍ය අගාධයක් ඉදිරියේ. මේ ලියන්නේ 2016. මගේ පුරෝකථනයේ 2023 දී මේ රට බංකොලොත් වෙනවා කියලා. හැබැයි ඊට කලින්ම දැන් 22ේම වෙන්න යනවා. මේක යහපාලනයේ ඇස්සරවන්න කලේ. හැබැයි ඒගොල්ලෝ ඒ නායකයෝ යම් පියවර ගත්ත බව ඇත්ත. රට බංකොලොත් උනේ නැති එකත් ඇත්ත ඒ කාලේ. ඒ ගැන අපි උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් නිසි පියවර ගත්තේ නැහැ. අතීතයේ හිටියේ. අපනායන සැකසුම් කලාප වලින් රටට ඩොලර් රුපියන්න පුළුවන් කියලා හිතුවා. අපනායන සැකසුම් කලාප ඔය බියගම කටුනායක තියනවා වගේ කළුතර එකක් දාන්න, බිංගිරිය එකක් දාන්න, ගම්පහ බියගම එකක් දාන්න. මේව අපනායන සැකසුම් කලාප 25ක් දැම්මම ලංකාව ගොඩ යනවා කියලා හිතුවා. ලංකාව තවත් අපනයන සැකසුම් කලාප වලින් ගොඩනගන්න බෑ. ඒ පරණ ක්‍රමයේ වේ. මොකද මේ රට අද ශ්‍රම ගාස්තු ඉතාම අධික රටක්. මේ රටේ හැදිච්ච එකම සාර්ථක අපනයනය වෙච්ච ඇඟලුම් කර්මාන්තයක් අද මේ රටෙන් බංගලි දේශයට, වියට්නාමයට, කම්පූචියාවට, ලාओසයට මාරු වෙමින් තියෙනවා. ඒ නිසා අපි මෙහි මොන අපනයන සැකසුම් කලාප ඉදිරිපත් කළත් පොල් ගස් ටික කැපෙන එකයි, රබර් ගස් ටික කැපෙන එකයි විතරයි තියෙන්නේ. නේද අරුණ? බණ්ඩාරගමත් කැපුවානේ රබර් වත්තම්ම. බියගම කැපුවා පොල් වත්තක්, බිංගිරිය කැපුවා. ඒක කර්මාන්තයක්වත් නැහැ. අහන්න දෙයක් නැහැ. එහෙම එන්නේ නැහැ කර්මාන්ත. ඊළඟට කර්මාන්ත ගමට ගෙනියන ක්‍රියාවලිය. අර ප්‍රේමදාස මහත්මයා ඒ කාලේ ඇති කරපු. ඒ කාලේ සාර්ථක වුණා. මතක තියාගන්න මේ කර්මාන්ත 200 අරංගිය පුජ්‍යලයක් බංකොලොත් වුණා ට්‍රයිස්ටාර් කර. ඇයි? දැන් මේක වළංගු නෑ මිත්‍රෝ. දැන් මේ ක්‍රියාවලිය මේ රටට වළංගු නෑ. මේක දැන් වළංගුයි බංගලි දේශෙට. මේක වළංගුයි දැන් මේ අඩු ශ්‍රමයේ තියෙන, අඩු ලාභ ශ්‍රමයේ තියෙන වියට්නාමයට, කම්පූචියාවට, ලාओසයට, ඇතැම් විට අප්‍රිකාවේ රටවල් වලට. අපට වළංගු නෑ. අපි එනම් කොහොමද ධන උත්පාදනය කරන්නේ? අපි ධන උත්පාදනය කර යුත්තේ නවෝත්පාදන උපාය මාර්ගය හරහා. නව තාක්ෂණික දැනුම මත අපේ දරුවන් ඒ මගට යොමු කිරීම සඳහා. අද අරන් බලන්න අපේ අල්ලපු රට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය, ආන්ධ්‍ර ප්‍රදේශය, කර්ණාටකය අද කොතරම් අති විශාල නවෝත්පාදන ක්‍රියාවලියකට ඒ ප්‍රාන්ත අද ගෙනහිලා තියෙනවා කියලා. මේ අපි පරණ දැකපු තමිල්නාඩුව නෙවෙයි දැන් තියෙන්නේ. මහාරාෂ්ට්‍රය කියන්නේ බොම්බාය හැරුණකොට ඉන්දියාවේ ශීඝ්‍රම වර්ධනයේ තියෙන ධනවත්ම ප්‍රාන්තයේ බවට තමිල්නාඩුව මේ පහුගිය අවුරුදු 10පත් වුණා. කොහොමද? මේ ධනෝත්පාදනය සඳහා නවෝත්පාදනය හරහා මේ තාක්ෂණ ක්‍රියාවලිය හරහා ගමන් කිරීම නිසා. ඉතින් ඒකයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපේ දැරිවියෝ, අපේ කාන්තාවෝ ඇඟලුම් කම්හල් වලට දක්කලා ඒ හරහා ඩොලර් රිපීම අතීතයට අයිති දෙයක් විතරයි. අද මේ ස්මාර්ට් යුගයේ එහෙම නැත්නම් මේ අලුත් නව තාක්ෂණ යුගයට ගැලපෙන වැඩසටහනකුයි අද අපිට ඕනේ. ඒක සඳහා අවශ්‍ය හෝමගම ගොඩ නැගුවා වගේ තාක්ෂණ නගර 5ක් 6ක් 10ක් රටේ බිහි කිරීමෙන් පමණයි ඒ ඩොලර් අර්බුදය අපට ජය ගැනීමට හැකි වෙන්නේ මිත්‍රෝ. ඒකට අවශ්‍ය දැනුම අපේ දරුවන්ට ලබා දීම හරහා පමණයි
ඒ ජයග්‍රහණ ලබා ගැනීමට අපිට හැකි වෙයි. ඒ ලෝකෙත් එහෙමනේ. ලෝකේ අරගත්තාම මීට දශක කීපයකට කලින් ලෝකේ ලොකුම ධනවත්තු එක්ක ආයුධ සමාගම්. නැත්තම් ඖෂධ සමාගම්. නැත්තම් තෙල් හා ගල් අඟුරු සමාගම්. අද කවුද ලෝකේ ධනවත්ම සමාගම්? නේද? Google ලා, Facebook ලා, Amazon ලා නේද? එහෙම නැත්තම් WeChat ලා, එහෙම නැත්තම් Alibaba ව්‍යාපාරේ. මේව තමයි අද ලෝකේ ධනවත්ම දවන්තම ඩොලර් ට්‍රිලියන ගණන් තියෙන සමාගම්. එහෙම නැතුව අර පැරණි ගල් අඟුරු සමාගම්, තෙල් සමාගම්, එහෙම නැත්තම් ඖෂධ සමාගම්, ආයුධ සමාගම් නෙවෙයි. ඒ නිසා අපි මේ පැරණි තාල වලින් ඉක්මිලා මේ අලුත් තාලයට ධන උත්පාදනය කිරීම සඳහා ගමන් කළ යුතුයි. අපි තවදුරටත් කාන්තාවන් නිදහස් වෙන්න කලාපවලට හෝ ඇඟලුම් කම්හල් වලට ගාල් කරන යුගයේ වෙනුවට අපි ඒකට කියන්නේ ඩෙස්ක්ටොප් ෆැක්ටරිස් කියලා තමන්ගේ මේසෙ උඩ ඒ තමන්ගේ කම්හල නිර්මාණය කරගන්න නව පරපුර අපි කියන Z ජෙනරේෂන් එකත් එක්ක මේ ගමන සැලසුම් කරගත යුතුයි. ඒ නිසා එයට අවශ්‍ය කරන කණ්ඩායමක් මේ රටේ අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ කණ්ඩායමක් නැතුව අපි අර අපේ වන්නායක මහත්මයා කිව්වා වගේ කඩේ ගියොත් ආයි මේ රට අනාගතයක් නැහැ. ඒ නිසා අපේ කණ්ඩායම බවට අපිම මේ රටේ අධ්‍යාපනයෙන් මතුවෙච්ච පිරිස හැටියට අපිම ඒ කණ්ඩායම බවට පරිවර්තනය විය යුතුයි මිත්‍රෝ. ලෝකේ රටවල් පරිවර්තනය වෙන්නේ ඒ හරහා. ඒ වගේම මේ රට තුල උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීම තුලින් විතරයි අපිට මේ රට අලුත් පරම්පරාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් අපේ ආයු කාලය වැඩි වුණා කියලා අවුරුදු 77 වුණා කියලා නේද? 1921 මේ රටේ සංගණනයේ ආයු කාලය අවුරුදු 30ට පොඩ්ඩක් වැඩි. ආයු අපේක්ෂාව. දැන් ඒක 77ක්. එහෙම වුණා කියලා මිනිස්සු පහු වෙනවට වඩා අද තාක්ෂණය විසින් මිනිස්සුන්ව වියපත් කරනවා. මහලු කරනවා තාක්ෂණය විසින්. දැන් අපි ගත්තාම නේද? අපිට වඩා අපේ ළමයි මේ අලුත් ෆෝන් එකේ තාක්ෂණය, නව තාක්ෂණය, අන්තර්ජාලයේ තාක්ෂණය, නැනෝ තාක්ෂණය මේවයින් බලාත්මකයි. අපි ඒ අතින් දැන් මහලුයි. අපි මහලුයි. එහෙනම් තාක්ෂණය විසින් නිරන්තරයෙන්ම සීක්‍රයෙන් අලුත් තරුණ පරම්පරාවක් බිහි කරනවා. වැඩිහිටි පරම්පරාව ඉතා ඉක්මනින් වියපත් කරනවා. ඔවුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම නෙවෙයි කරන්න ඕනේ. දැන් ඉක්මනින් ගෙදර යලා තරුණ පරම්පරාව එතෙන්ට ඇතුල් කිරීමයි කළ යුතු වන්නේ. එතකොට අපි මෙන්න මේ තත්ත්වයන් එක කල්පනා කරලා බැලුවාම අපි මේ තාක්ෂණ යුගයට ගැලපෙන ක්‍රියාවලියකට රට ඒ වෙනුවෙන් වෙච්ච ආයෝජනයකට යොමු කළ යුතුයි. උසස් දේශපාලන සම්ප්‍රදායක් ඇති කරගත යුතුයි. ජපානයේ අගමැති ඇබේ ඒ රට වැඩි තිබිච්ච දවන්ත ආර්ථික අර්බුදයෙන් ෆුකුෂීමා අර්බුදයෙන් පස්සේ 2011 න්‍යෂ්ටික බලාගාරයේ පිපිරියාමෙන් පස්සේ ඔහු ඒ රට ගොඩ ගත්තා. ඔහුට ජනවරම් 2ක් ලැබුණ ජපානයේ කරගෙන යන්න. හැබැයි Tamanට ශාරීරික ආබාධයක් තියෙනවා. හරියට ඇවිදින්න බෑ කියලා. එතුමා අවබෝධ කරගත්තට පස්සේ ජපානයේ නැමැති ලෝකයේ ඒ විශාල සන්නාමය Honda, Toyota, Mitsubishi, Sony සන්නාමයට ඇවිදින්න බැරි අගමැති කෙනෙක්ගෙන් එන අවමානය දැකලා ඔහු ඉල්ලාස්සුවා. ඔහු ඉල්ලාස්සලා අලුත් කෙනෙකුට අවස්ථාව ලබා දුන්නා. ඒ අලුත් අගමැතිතුමා ඕර්ධ විට ලොකුම අභියෝගය 2020 ඔලිම්පික් කුලට පවත්වන එක. කොවිඩ් හරහා ඔහු එපා කියද්දි ජනතාව ඔහු ඔලිම්පික් එක පැවැත්වුවා කොහොම හරි. හැබැයි රටේ කොවිඩ් ව්‍යාප්ත වුණා. ඔහු ඒ වගකීම බාරගත්තා. මේ කොවිඩ් ව්‍යාප්ත වුණේ ඔලිම්පික් එක නිසායි. ඔලිම්පික් එක කලේ ජපානයේ අභිමානය සඳහායි. මේ 21 වෙනි සියවසේ නැවත ජපානයට ඔලිම්පික් කුලලක් ලැබෙන්නේ. නමුත් කොවිඩ් පැතිරීමේ වගකීම මම බාර ගන්නවා. මං ඉල්ලාස් වෙනවා කියලා. අපේ කරනවා. අපේ බඩගාගෙන හරියනවා. රෝද පුටුවෙන් යනවා, එල්ලිලා යනවා, බඩගාගෙන යනවා. අතාරින්නේ. ඊළඟට තාත්තලගෙන් පුතාලට, පුතාලගෙන් මුණුබුරාලට ඒ අනාදි වශයෙන්ුත් මේක හිතනවා. මේ 2050 60 ගැනත් හිතනවා. අපේ પરම්පරාව කරගෙන යන්න ඕනේ කියලා. ඒ වගේම කොවිඩ් පිළිබඳව වේවා, ගෑස් පිපිරීම ගැන වේවා, යූරියා පෝර පිපිරීම ගැන වේවා වගකීම අරගෙන මම ගෙදර යනවා කියන උසස් සම්ප්‍රදායක් මේ රටේ නැහැ. රටේ ඉහළම পদවිය වෙච්ච ජනාධිපති ධූරයටපත් වුණාම ආයි බොලේ මෙන්න පාර්ලිමේන්තුවට රිංගනවා. ගෙදර යන විශ්‍රාම යන
සම්ප්‍රදායක් රටේ නැහැ. උසස් දේශපාලන සම්ප්‍රදායක් නැහැ. පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදීව නායකව පත්ත කරගැනීමේ සම්ප්‍රදායක් නැහැ. ඉවත් කිරීමේ සම්ප්‍රදායක් නැහැ. එහෙම සම්ප්‍රදායක් මේ රට තුල ඇති කරගන්නේ නැති තාක් කල් මිත්‍රවරුනි මේ රටට ටොයෝටා එක මිට්සුබිෂි එක එහෙම නැත්නම් සැම්සෝන් එක හුන්ඩායි එක වගේ ජාත්‍යන්තර සන්නාම හදන්න බෑ. මේ රට ධනෝත්පාදනයෙන් ඉහළට ඔසවන්න බෑ. ඒ වගේම මතක තියාගන්න ඕනේ පැරණි වාමාංශික සටන් පාඨවලට මේ රට ගොඩනගන්න බෑ මිත්‍රෝ. අද අපිට නැවත ඇහෙනවා පැරණි වාමාංශික සටන් පාඨ. කියුබාවේ ආදර්ශය, කියුබානු මාදිලිය ක්‍රියාත්මක කරන්න. කියුබාවේ නායකයින් හුරු නෙවෙයි. පිදල් කැස්ට්‍රෝ හෝ වර්තමාන කියුබන් කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිතුමා හෝ ඒ කිසි කෙනෙක් මේ අපේ පාලකයෝ වගේ හොරු නෙවෙයි. අතිශය අවංක මිනිස්සු. ඒ රට අතිශයින් ආදරය කරන මිනිස්සු. මතක තබා ගන්න ඒ කියුබාව කියන්නේ දුප්පත් රටක්. කියුබාවේ පිදල් කැස්ට්‍රෝටත් සිංගප්පූරුවේ ලී කුවාන් යූටත් දෙන්නටම එකම කාලේ බලය ලැබුණු 1960 දී. අද කියුබාවේ ඒක පුජ්‍යල ආදායම් වගේ 15 ගුණයක් සිංගප්පූරුවේ ආදායම. ඒක පුජ්‍යල ආදායම. සිංගප්පූරුව කියන්නේ අද මහද්වීපයක්. කොච්චර බලගතු මහද්වීපයක්ද කිව්වොත් මේ පුංචි රට අර දැවැන්ත ඕස්ට්‍රේලියාවේ සූර්ය බල පද්ධතියක් හදලා කිලෝමීටර් දහස් ගාණක් ඒ සූර්ය බල පද්ධතියේ බලය මුහුද දිගේ ගෙනල්ලා තමන්ගේ රට සම්පූර්ණ සූර්ය බලයෙන් දුවවන්න තරම් අද දනවා. ඒ රට ඒ වගේ අනාගතය ගැන සැලසුම් කරනවා. ඒ රට ඒ වගේ මහ පිමි ගන්න ලෑස්ති වෙනවා. දැන් බලන්න ලී කුවාන් යූගෙන් පස්සේ ඔහුගේ පුතා හිටියා. හැබැයි ඔහුගේ පුතා අදක්ෂයෙක් නෙමෙයි. මේ පවුල්වල ඔක්කොම අදක්ෂයෝ නැහැ. අපි ඒක නිතරම කියනවා. මංගල සමරවීර ඔහුගේ පියාට වඩා දක්ෂයි. ඒක අපි පිළිගන්න ඕන. ලී කුවාන් යූගේ පුත්‍රයා ලී කුවාන් යූ තරම්ම හොඳින් රට පාලනය කළා. හැබැයි ඔහුගේ දැන් තීරණය මොකක්ද? මට අවුරුදු 70යි. මම තවදුරටත් සිංගප්පූරුව පාලනය කළ යුතු නැහැ. මම ගෙදර යනවා. මම අවුරුදු 5ක් ඊළඟ අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලය පුහුණු කළා. ඒ ඇමති මණ්ඩලය එතෙන්ට එනවා ඇති. මෙහෙම වැඩ පිළිවෙලක් අපිට තියෙනවද? නැහැ. ඉවත් වීමක් ගැන සිහිනකින්වත් තියනවද? නැහැ. මේ උසස් දේශපාලන සම්ප්‍රදාය නැතුව මිත්‍රවරුනි සිංගප්පූරු එයාලයින් වගේ ලෝකේ අංක 1ට ගන්න පුළුවන් ඒවැනි සේවාවන් ලෝකයට ආදර්ශමත්ව දෙන්න අපිට බෑ. මේකේ විතාම බලගතු වැඩ කොටසක් මේ නීති ශාස්ත්‍රයට පැවරිලා තියෙනවා. පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දක්ෂයින්ට මුල් තැන දෙන එක ඉතාම අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් අපි 43 වෙනි සේනාංකයෙන් කරන් බලාපොරොත්තු වෙන ඉතාම සරල දෙයක් මිත්‍රෝ. ඒ මොකක්ද? අපි මේ මාදිලි වලට රැවටෙන්නේ නැතුව කියුබානු මාදිලියවත් අපට සිංගප්පූරු මාදිලියවත් නෙවෙයි අපට අදාළ මාදිලියක් මගින් අපි ලෝකයේ උදවත් තෙදවත් බලවත් ජාතියක් බවට පත් වෙන්න ඕන. ඒ උදවත් තෙදවත් බලවත් ජාතියක් බවට පත් වෙන්න නම් මේ රටේ මිනිස්සුන්ගේ පූර්ණ ශක්තිය, පූර්ණ විභවය එළියට ගන්න ඕනේ අපි. එළියට ගැනීම තුලින් ඒක රටේ ආර්ථික වර්ධනයට, සමාජීය වර්ධනයට යොදා ගැනීම තුලින් පමණයි රට ගොඩනගා ගැනීමට අපිට හැකියි. දැන් බලන්න පුතුමාලා දන්නවා මීට දශක කීපයකට කලින් මේ රටේ ගායන ශාස්ත්‍රය ගන්න. ගායන ශාස්ත්‍රයේ තත්ත්වය මොකක්ද? අපි දන්නවා මර්වින් පෙරරගේ ගීත ඔහුගේ පුතා කිව්වා. ලතා වල්පොල මැතිණියගේ ගීත ඔහුගේ ඇයගේ දියණිය කිව්වා. වික්ටර් රත්නායක මහත්තයාගේ ගීත ඔහුගේ දරුවෝ කිව්වා. ඔවුන් දක්ෂ විදියට ගායනා කළා. මිලිට මල්ලවරච්චිගේ දරුවෝ මිලිට මල්ලවරච්චිගේ සින්දු කිව්වා. අපි සතුටු වුණා. තාම හොඳින් টොප් එකට මේ කට්ටිය මිල්ටන් මල්ලවාරච්චි ජීවමාන විදියට කියනවා. ලතා වල්පොලගේ ගීත ඒ විදියටම දියණිය ගායනවා. මර්වින් පෙර ජීවතුන් අතර නැතත් ඒ විදියටම ඔහුගේ පුත්‍රයා ඔහුගේ මුණුබුරා ගීත කියනවා කියලා නේද? අපි සතුටු වුණා. හැබැයි මතක තියාගන්න සිරස සුපර්ස්ටාර් ආපුවාම අද නම් හැම සේවාවෙම තියෙනවා. අපි දැනගත්තා මොකද්ද? තාත්තලගේ පුත්තු වගේ දසලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවයි කියලා දක්ෂ පක්ෂ ගායකයෝ. අම්මලගේ දුවලා වගේ දසලක්ෂ ගාණක් දියණිවරු මේ රටේ ඉන්නවයි කියලා දක්ෂ පක්ෂ ගායිකාවෝ. මේ රටට අද අවශ්‍යයි ඒ සුපර්ස්ටාර් වේදිකාව. දක්ෂ පක්ෂ පිරිසට ඉදිරියට එන්න. තමන්ගේ වෘත්තියෙන්, නීතිඥ වෘත්තියෙන්, එහෙම නැත්නම් නීති උපදේශනෙන්,
ගණකාධිකාරිවරු හැටියට, සැලසුම් ශිල්පියෝ හැටියට, ඉංජිනේරු හැටියට, වෛද්‍යවරු හැටියට, ගුරුවරු හැටියට, විදුහල්පතිවරු හැටියට රට ගොඩ නැගූ පිරිසට ඇයි බැරි මේ රටේ අනාගතය මෙහෙවන්න? අනාගතය ගොඩනගන්න. අන්න ඒ සඳහා කාටවත් කඩේ නොයා අපිම අපේ උරමතින් මේ අසීරු මොහොතේ අපේ රට අපේ ජනතාව මුණ දීලා තියෙන මේ මොහොතේ ජාති ආගම් කුල ભેදයකින් තොරව මේ ගොඩනගා ගැනීමට හදන ලද වේදිකාව තමයි අපේ 43 වෙනි සේනාංගය. ඒ සඳහා ඔබේ දායකත්වය, ඔබේ ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී ඉදිරි කෙටි කාලයක් ඇතුළත මේ රට අපි ගලවා ගත්තේ නැත්නම් මේ සාපරාධී කල්ලියෙන් මේ රටේ අපේ දරුවන්ට අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ දරුවෝ මේ රට හැරදාලා පලා යමින් ඉන්නේ. කවුද කිව්වා මේ කොවිඩ් නිසා තමයි රට ගිල්දින තවත් ප්‍රශ්නයක් තා වැදගත් ප්‍රශ්නයක් අහලා දුන්නා. එහෙනම් මේ ළමයි කොවිඩ් තියෙන රටවල් වලට ඇයි පැනලා යන්නේ කියලා. නේද? කොවිඩ් නිසා රටේ පැනලාදී මේ ඔක්කොම යන්නේ කොවිඩ් තියෙන ලෝකෙ පුරාම කොවිඩ් නේ. ඕස්ට්‍රේලියාවෙත් කොවිඩ්, නවසීලන්තෙත් කොවිඩ්. හැබැයි ටිකට් අරගෙන පයින්නවා. මේ රට කොවිඩ් නිසා නම් වැටලා තියෙන්නේ ඇයි කොවිඩ් තියෙන රටවල් වලටම පනින්නේ කියලා. එතකොට ඒ තරමට අද මේ රටේ අපේ දරුවන්ට මෙතන ඉන්න හුඟක් දෙනෙක් දෙමාපියෝ ඉන්න දරුවෝ අපිට අපේ දරුවන්ට ආත්ම ශක්තියක් ඇතුව කියන්න බෑ දුවේ පුතේ මේ රටේ හිටපන් මේ රට හදපන් කියලා නේද? අපිට කියන්න බෑ. මොකද මේ රට එච්චරම කාලකණි භාවයට, එච්චරම වඳ භාවයට, අඳ භාවයට ඇද දම්මලා තියෙනවා මේ පවුල. මේ පවුල සහ ඒ පවුලත් එක්ක බැඳිච්ච දේශපාලන පවුල් සංහිතිය විසින් ප්‍රාදේශීයව ඒ වගේම ගම්බදවල් දිස්ත්‍රික්ක වශයෙන් හැම තැනම මේ ගිලගෙන තියෙනවා. මෙන්න මේ පිළිකාව මෙතනින් ඉවත් කළා දක්ෂ පක්ෂ පිරිස් පවුල් වලින් ආවත් කමක් නැහැ. දක්ෂ පක්ෂ හැකියාව පූර්ණ පිරිස් වලට ඒතන ලබා දෙන්න ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඔබ නීතිඥයෝ හැටියට මෙතෙන්ට එසවිලා තියෙන්නේ තරගකාරී විභාග පද්ධතියක් කරා, තරගකාරී වෘත්තීය ක්‍රියාවලියක් කරා මිසක ඔබේ පියා නීතිඥයෙක් වීම නිසා හෝ මව නීතිඥයෙක් වීම නිසා නෙවෙයි. ඔබේ හැකියාවෙන් ඔබ ගොඩ නැගිලා තියෙන්නේ. ඔබ උපයාගත්ත ශක්තිය තමයි තියෙන්නේ මෙතන. එවැනි උපයාගත්ත දෑ තිබෙන පිරිසකින් රට ගොඩ නැගෙනවා නම් රට මේ රට උදවත් එදවත් රටක් වීම වැළක්වන්න බෑ කාටවත් මිත්‍රෝ. අන්න ඒ සඳහා අපි සවම මේ උත්සාහය දරමු කියන ආදරණීය පණිවිඩය ඔබට ඉදිරිපත් කරමු. ජනවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමග බලගතු කණ්ඩායමක් මේ රට ඉදිරිපත් කරන්න සෑම ශේෂ්ත්‍රයකම ඒ මහා ප්‍රවාහයට, ඒ මහා නැගිටීමට, ඒ මහා පරිවර්තනයට ඔබත් එක් සාක්ෂිකරුවෙකු හැටියට, සහායකයෙකු හැටියට, ඒ වගේම නායකයෙකු හැටියට සහභාගී වෙන්න ලෙස ඉල්ලා සිටිමින් මම නිහඬව බොහෝ ස්තුතියි.